අයිබෝන් සුබුදෑසනක් නොවැම්බර් 7 ඉරිදාව අපි මේ විදිහට ආරම්භ කරමු සතියාන්තයේ පළවන ජාතික පුවත්පත්වල තිබෙන සුවිශේෂ කාරණා ඒ වගේම ඒ කාරණාවල අලුත් වීම් ඒ සමගම අලුතින් ඉදිරිපත් කරන්න තිබෙන ඊයේ දවස් තුල සිදු යම් දේ මේ ඔක්කොම එකට එකාසු කරගෙන එහෙම දවස ආරම්භ කරනකොට මේ අද ඉරිදා පත්තරවල ප්‍රධාන සිරස්තල අතරින් මව්බිම ප්‍රධාන සිරස්තලයට මුල් අවධානය යොමු වුණා. පොදු ස්ථානවලට පිවිසීමේදී කොවිඩ් කාඩ්පත අනිවාර්යයි. නීතිපති නිර්දේශ සඳුදා. ජර්මනිය කැනඩාව ඇතුළු යුරෝපා රටවල් ගණනාවකත් මේ නීතිගතයි කියලා තමයි සඳහන් කරන්නේ. ඇමති කෙහෙලි රඹුක්වැල්ල උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස වාර්තා පළ වෙනවා. අද මව්බිම පුවත්පතේ මේ ගැන මේ අද ඉස්සෙල්ලාම අපි දැක්ක නෙමේ විවිධ අවස්ථාවල මේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳව. දැනටත් යම් අවස්ථාවලදී එන්නත් කාඩ්පත පිළිබඳව පිරික්සීම විමසා බැලීම සිදු වෙනවා. ඉතින් එය අනිවාර්යයෙන් ඒක නැත්නම් Taman සන්තකයේ ජාතික හැඳුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ගමන් බලපත්‍රයක් හා සමානව Tamanට එය ඉදිරිපත් කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම වැදගත් වෙයි මේ කියන තත්ත්වයන් අනුව ගත්තාම. නමුත් ඒ තිබෙන නීතිමය වාතාවරණයන් තත්ත්වයන් පිළිබඳව නීතිපති නිර්දේශය සදුදා ඉදිරිපත් වන බවයි කියන්නේ. දැන් මේ වෙනකොටත් සැලකිය යුතු ප්‍රමාණයක් 70ක පමණ ප්‍රමාණයක් දෙවන මාත්‍රාවත් ලබාගෙන ඇති බව කියවෙනවා. පළමු දෙවන මාත්‍රා ලබාගත් අයට තුන්වන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා දීමත් මේ දිනවල සිදු වෙනවා. 15000 ඉක්මවන ප්‍රමාණයකට මේ වන විට තුන්වන එන්නත් මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ දෙන්නේ ෆයිසර් එන්නත ලංකාව තුල දෙන්නේ ෆයිසර්. චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මහාචාර්යතුමා සඳහන් කරනවා ඊටාම වැදගත් කාරණාවක්. ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් මොඩර්නා ඊළඟට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මේ ආදී එන්නත්වල ප්‍රබලතාවය එම නැත්නම් එහි තිබුණු හැකියාව එන්නෙම අඩු වෙමින් තිබෙන බවකුත්. එය පහළ බැසීමක් ඉතා ශීඝ්‍ර ලෙස පහළ බැසීමක් පෙන්눔 කරනවා කියලත් සඳහන් වෙනවා. එවැනි තත්ත්වයක් තුල තමයි තුන්වන මාත්‍රාව ලබා දීම සිදු වෙන්නේ. ඒ නිසාම ඒ අදාළ පරිශකෙන් කියන කාරණාව තමයි තුන්වන මාත්‍රාවකුත් ලබා ගැනීම සුදුසුයි කියන එක. මේ සියල්ල අතර අප මෙවැනි තත්ත්වයන් වලට අවධානය යොමු කරද්දී අප අමතක නොකළ යුතු කාරණාවකුත් තිබෙනවා කියලා අප විශ්වාස කරනවා. ඒ තමයි ලෝකයේ ඖෂධ මාෆියාවක් තිබෙන බව. ඒ අනුව ඖෂධ මාෆියාව මේ කොවිඩ් එන්නත් වලට පවා පොදු බව අප විශේෂයෙන් මතක තබා ගත යුතුයි. විශේෂයෙන් බටහිරට නැගෙන චෝදනාවනේ ලෙඩක් දෙනවා බෙහෙතුත් දෙනවා පැකේජ් එකම දෙනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් ගත්තොත් එහෙම කොවිඩ් එන්නත හරහාත් ඇතැම් විට ඔවුන් උත්සාහ කරන්නේ දැන් ක්‍රමයෙන් මේ එන්නත ලබා ගැනීමත් එක්ක ඇතැම් රටවල් ඇනවුම් කරන එක සීමා වෙන්නට පුළුවන්. ඉදිරියේදී එන්නත් ඇනවුම් කරන එක. නිෂ්පාදිත එන්නත් පිළිබඳව ඔවුන් කුමක්ද කරන්නේ? එහෙම නැත්නම් ඒ එන්නත් නිෂ්පාදනය ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද? මේ ආදී ගැටලු ඔවුන්ට තිබෙන්න පුළුවන්. ඒ නිසා වෙළඳපළ පවත්වාගෙන යාම අරබයා යම් පරිශ්‍රණ යම් කාරණා එළි දකින්නට පුළුවන් කියන එකත් අප විශේෂයෙන් අවබෝධ කරගත යුතුයි. නැත්නම් යමක් ඇහෙන පමණින් දකින පමණින් ඒ පසුපස දුවනවාට වඩා අප විශ්වාස කරනවා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමත් ඒතා වැදගත්. අපට වඩා ඔබට මට වඩා සෞඛ්‍ය විශේෂඥයින්ට ඖෂධ විශේෂඥයින්ට මේ පිළිබඳව විද්වත් භාවයක් ඇති අයට වඩා හොඳින් මේව අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා අප හිතනවා. දැන් එහෙම වෙනකොට මේ එන්නත් පිළිබඳව පමණක් නෙවෙයි දැන් එන්නත් කාඩ්පත අනිවාර්යෙන් ළඟ තබා ගන්න ඕනේ වගේම යන එන ගම්බම් බිමන් සීමා කර ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක දැන් පළවන වාර්තාවලින් බොහොම හොඳින් පැහැදිලි වෙනවා. දවස් 20කට පස්සේ ආසාදිතයෝ සංඛ්‍යාව 600 ඉක්මවා යනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා එන්නම තත්ත්වය මෙහෙම වෙන්න ගත්තොත් එහෙම ඉදිරියේදී යලිත් සීමා පනවන්නට වේවි. එහෙම නැත්නම් විශේෂයෙන් බොහෝ සඳහන් කරනවා මංගල උත්සව ආදී සාදවලට එහෙම සීමාවන් පනවන්නට වේවි කියලා. දැන් මේ පත්තරවල නැතත් මේ කාරණා ඔබට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද මේවා යාවත්කාලින වූ කාරණා ඊයේ දවසේ අපට අසන්න දකින්න ලැබිච්ච ඒවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහෙමයි කියන්නේ මේ පවත්නා තත්ත්වය පිළිබඳව. වගේම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාත් ඊටම වැදගත් කරුණු කාරණා අනාවරණ කරනවා. අප පරිස්සම් නොවුණොත් දැන් ලෝකයේම යම් කතා බහක් ඇති වී තිබෙනවා. දෙසැම්බරය වෙන විට
නව රැල්ලක් නව ප්‍රවණතාවයක් ඇති වෙන්නට පුළුවන් කියන එක පිළිබඳව. ඒ අතරේ කළුබෝවිල රෝහලේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔහු සඳහන් කරනවා ජනතාව ප්‍රවේශම් නොවුනොත් අපට දෙසැම්බර් ජනවාරි වෙනකොට යලිත් වතාවක් අපේ නුසිතූ පරිදි දැවන්ත ව්‍යසනයකට මුහුණ පාන්නට සිදු වේවි මේ පාලනයෙන් මිදෙන්නට කටයුතු කළොත් කියලා. එයාදී සෞඛ්‍ය විශේෂඥයින් විශේෂයෙන් මෙලෙස ජනතා අවධානය යොමු කරද්දී ජනතාවගේ අවධානය කොතැනකද කියන එක මේ පිළිබඳව අවබෝධය කොතැනකද කියන එක පිළිබඳව දැඩි ප්‍රශ්න මතු කරනවා සමහර තැන්වල හැසිරීම් රටාවන්. අපි මව්බිමේ තවත් දකිනවා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් කොවිඩ් වළකන බෙහෙත් කරල ගෙන්වනවාද ඇමති ජයසුමන උපදෙස් පතයි කියලයි සඳහන් වෙන්නේ. මදකයම් ඇතුල් පිටු වාර්තාවකත් මේ පිළිබඳව වාර්තාවක් පළ වෙලා තිබුණා. ඒ මව්බිම පුවත්පතේම මරණයෙන් බේරගන්න හදපු කොවිඩ් කරලට අනුමැතිය මෑන් තමයි මේ වාර්තාව පළ වෙන්නේ. මේකත් ඇමරිකාවෙම නිෂ්පාදිත බෙහෙත් කරලක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම බ්‍රසීල් නිෂ්පාදිත මානසික රෝගීන් සඳහා දෙන ඖෂධයකුත් කොවිඩ් සඳහා වඩා යෝග්‍යයි කියලත් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ අතර මේ පුවත් වාර්තා අතර දකින්නට නොලැබුණාට ඊයේ දවසේ තවත් සුවිශේෂ කටයුත්තක් සිදු වුණා. සෞභාග්‍යයේ මම්පෙත් විප්ලවය තේමා කර ගනිමින් මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීම සිදු වුණා. කාපට් කරලා සංවර්ධනය කරපු මාර්ග කිලෝමීටර ලක්ෂයක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනේ අයි කදියරක් විදියට තමයි මෙය සිදු වුණේ. කෙසේ වෙතත් වීරකැටිය මණ්ඩාවල ක්‍රීඩාංගණයේ තිබ්බ මේ අවස්ථාවට මේ උත්සවයට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යවරයා මේ ආදීන් සහභාගීව සිටියා. එහිදී දැක්වූ අදහස් ඔබට පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. මොකද අර පසුගියදා පොදුජන පෙරමුණු සමුළුවේදී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඒ කාලයකට පස්සේ දේශපාලනය ඇහුණු සුවිශේෂ කතාවක් කියලා තමයි එතමුන් අර්ථකථනය කරේ. තවත් අය කිව්වා ඒක දේශපාලනයේ ටියුෂන් එකක් වගේ කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පරිණත දේශපාලන දැනුමත් එක්ක ලබා දීපු දේශපාලන ටියුෂන් එකක් වගේ කියලා ඇතැම් අය කිව්වා. එතකොට ඊයේ ජනාධිපතිතුමාගේ කතාවට මොකද කියන්නේ? ඒ කතාව බොහෝ දෙනා අර්ථකථනය කරා ඒ පැය කිහිපය ඇතුළතම ටිකක් සැර කතාවක් කාලයකට පස්සේ සිදු කරපු තමන් ඉටු කරමින් ඉන්න දේ තමන්ට බහර දුන්නු ඉලක්කය මොකක්ද? එහෙම නැත්නම් තමන් ජනතාවට දීපු පොරොන්දු ජනතාව අනුමත කරලා දීපුවා මොනවාද? ඒවා තමයි තමන් මේ ඉටු කරමින් ඉන්නේ. එහෙම යනකොට මේක අසීරු ගමනක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට එතෙක් මෙතෙක් නොගත් තීන්දුව తీරන අරගෙන තමන් කරන්නේ දුෂ්කර කාර්යයක්. තමන් කියූ පරිදි කටයුතු කරන නායකයෙක් ආදී වශයෙන් ජනාධිපතිවරයා කාරණා කීපයක් අවධාරණය කරනවා. ඒ දැක්වූ අදහස් අපි දැන් බලමු. සමස්ත රටම ආවරණය වන පරිදි ඉදිකළ මාර්ග 1500ක් අද පස්වරුවේ ජන සතු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක් වුණා. මාර්ග 1500ක් ජන සතු කිරීමේ මෙම ඓතිහාසික උත්සවය පැවැත්වුණේ වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී. එකම දිනකදී මාර්ග 1500ක් ජන සතු කිරීම මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූයේද අද දිනේ වීම විශේෂත්වයක්. වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ. ස්වෛරී බඳුම් කර මේ වගේ පොලිය අපිට ඩොලර් බිලියන 1.5ක් ගෙවන්නට ඕන. මෙමමන මුදල් ප්‍රමාණයක් අපිට ගෙවන්නට තිබුණා. ඒවත් අපි ගෙව්වා. උද්ඝෝෂණ කරනවා. නමුත් ගෝවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද? එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා. 69 ලක්ෂයක් තමුන්නාන්සලා මට ඡන්දේ දුන්නේ මගේ මූණට නෙවෙයි. මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට. අපි පැහැදිලිවම කිව්වා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා මේ රටේ කියලා. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට. මම කරේ හරි
දේ. මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවක එක කියලා පාවිච්චි කරපන් කියලා කරන්න. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වෙන්නේ ඔහොම එක්කෙනෙක් නෙවෙයි. හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕන එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට තියෙනවා හිරු එළිය අතුර සුළඟ. අපිට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්නට පුළුවන්. මම අමතිතුමන්ලට කිව්වා ඥාතීන්ව දාගන්න එපා කියලා. එක සම්බන්ධීකරණ නිලධාරී. ඒ අමතුමාට වැඩ කරපු අනිත් අය අහනවා වැඩක් තියෙනවා අපි වැඩ කළ ආණ්ඩුවක් ගෙනාව සම්බන්ධීකරණ නිලධාරී කෙනාවක්වත් නැහැ. ඒක තමයි වෙනස. ඥානසාර හාමුදුරුවෝ අද විවේචනය කරන උන්වහන්සේ පත් කරයි කියලා මම දන්නවා අවුරුදු 5ක් තිස්සේ උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් පැන සංකල්පය ගැන කතා කරන්නේ. තවත් අදහස් ගණනාවක් තිබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පත් කිරීම පිළිබඳව එල්ලවන විවේචන ආදී පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අදහසක් කරනවා. එහිදී පහුගිය දිනවල හිටපු ජනාධිපතිතුමාලා ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගුරු සංගම් නායකයෝ මේ ආදී අය ගිහිල්ලා උපදේශකත්තු මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කුලපති තනතුරට පත් කරනකොට දැන් අහනවා උන්වහන්සේට සුදුසුකම මොකක්ද කියලා අහනවා කියලා ජනාධිපතිවරයා කියනවා. අතරේ ආරාධනයක් ජනාධිපතිවරයා නැවත කරනවා. මේ කොටස තුල අන්තර්ගත නොවුණාට ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී යම් ආරාධනයක් කරනවා. එදා තමන්ව බලයට ගෙනීම සඳහා මේ රටේ චිත්‍රාන්දපු පුරන් කුඹුරු ආස්වාදපු තාරුණ්‍යයට යලිත් එකතු වෙන්න මේ පොරොන්දු තමයි ඉටු කරමින් ඉන්නේ. උන්ට දීපු අපේක්ෂාවන් තමයි මේ ඉටු කරමින් ඉන්නේ. එය අනපේක්ෂිත ලෙස මේ අවුරුදු දෙක ඇතුළත වෙනසකට බඳුන් වෙන්නේ මේ ලෝකයේ ඇතිවෙච්ච අනපේක්ෂිත වසංගත තත්ත්වයක් එක්ක විනා එහෙම නැත්නම් ඉදිරියට යාමට හැකියාව සහ බලාපොරොත්තු ඒ අපේක්ෂා භංගත්වයකට යන්නට එපා කියන එක තමයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. වගේම මේ තත්ත්වයේ තේරුම් නොගන්න කණ්ඩායම් පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. පහුගිය අවුරුදු දෙක පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන ඇතැම් අය තමන්ව දැඩි ලෙස ඒ වගේම මේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් ඉන්න බව මේ ආදී කාරණා ගණනාවක් එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ඇක්වීමත් ඇතුළත් වුණා. ඒ වගේම මහාමාර්ග අමාත්‍යවරයා විදිහට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරනවා මේ පමණක් නෙවෙයි ඉදිරි සංවර්ධන වැඩත් ඉතාම කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම සඳහා සූදානම්ව සිටින බව. අපි තවත් කාරණා කීපයකට අවධානය යොමු කරමු. නැවත පත්තර බලන්න එමු. මේදී අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සතියක අරුණේ ඡායාරූප සටහනක දැක්වෙනවා ගෑස් නොබලා ලිපගිනි මොළවන වේලාවේ කියලා. හරියට සාමාන්‍ය මෙවැනි අවස්ථා දකින්න පුළුවන් සිංහල අවුරුද්දට එහෙම තමයි මේ ලිපගිනි මුලවන නැකතට එහෙම මෙවැනි ඡායාරූප. හැබැයි දැන් අද මේ දකින්න වෙලා තියෙන්නේ ලිප් ගල් තුන තියලා ලිපම් මොලව ගන්න අවස්ථාව ගෑස් හිගයත් එක්ක. ඊළඟට භූමි තෙල් වලට පෝලිම් ඇතිවන තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවට ආයි ලිප් ගල් තුනට මාරු වෙන්න වෙලා තියෙනවා. එහෙම මාරු වුණ අවස්ථාවක ඡායාරූපයක් තමයි අරුණ පෙන්වා දෙන්නේ. ජනතාව දැන් එවැනි තත්ත්වයන්ට පත් වෙමින් ඒවාටත් යොමු වෙමින් තිබෙන බව දක්වන්නට මෙන්. කෙසේ වෙතත් ගෑස් වල තිබෙන අර්බුදය පිළිබඳව ලිත්‍රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. කෙසේ හෝ වේවා ජනතාවට වැදගත් වෙන්නේ පැහැදිලි කිරීම වලට වඩා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට වීම. ඒ නිසා කෙතරම් පැහැදිලි කිරීම ජනාධිපතිවරයා මොනතරම් අවධාරණය කිරීම අග්‍රාමාත්‍යවරයා මොනතරම් මේ තත්ත්වය පිළිබඳව අවධාරණය කිරීම වලට ගියත් ජනතාව තමන්ට ලැබෙන නොලැබෙන දේ පිළිබඳව සහ ලැබිය යුතු දේ පිළිබඳව නිරන්තරව හඬ නැගීම දැන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ මේ පුවත් වාර්තා අතර අපට දකින්නට නොලැබුණාට ඊයේ දවසේදී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සිදු වුණා තමන්ම ගත්තු තීරණයක්. එහෙම නැත්නම් තමන්ම කරන්න කියපු කටයුත්තක් සතුසට කියන්න නොකරන්නේ කියලා. එහෙම නැත්නම් එයා හකුලා ගන්නට සිදු වුණු අවස්ථාවක් පිළිබඳවත් අපට දකින්නට ලැබුණා. දවස් දෙකකට කලින් එතුමා සඳහන් කරනවා ඊට දවස් දෙකකට කලින් එතුමා සඳහන් කරනවා සහල් සීනි වගේ දේවල් දැන් මේ හිඟයක් පවතිනවානේ දෙනකොට සතුසෙන් මේ පිළිබඳව තවත් භාණ්ඩ පහක්වත් ගන්නවා නම් තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්න ඕනේ. ඒ වගේ තව භාණ්ඩ පහක් විතර ගන්න ඇති කියලා. මේ පිළිබඳව පාරිභෝගික ජනතාව තුළ දැඩි නොසතුට පළ වුණා. දැඩි විරෝධයක් පළ වුණා. සීනි ටික ගන්නෙ දහදුක් විදලා අමාරුවෙන් හාල් ටික ගන්න වෙලා තියෙනෙත් එහෙම තත්ත්වයක තව බඩු ගන්නෙ කොහොමද කියන එක. හැබැයි මේ පිළිබඳව ඊයේ අප යෝආද සිල්වා ජනාධිපති දිතික්ෂතුමාගෙන් එහෙම නැත්නම් අධිකරණ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමාගෙන් විමසද්දිත් ඔහු කිව්ව වෙළඳ අමාත්‍යතුමා තමන්ට සඳහන්
කළ කාරණාව ඇතැම් කූට වෙළඳුන් විසින් විවිධ අය යොදවලා සතොසේ තියෙන සහල් ටික සීනි ටික අදින්න කටයුතු කරනවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා. කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ අදහසක් වමින් බදුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙනත් කතාවකුත් කියනවා. ඔහුගේ කතාවේ කියවෙන කාරණාව මොකක්ද? ඒ වගේම ඔහු මේ තීන්දුව නැවත දැනුම් දෙන්නේ කොහොමද? මේ ආදිය අප සතුව තියෙනවා ප්‍රවෘත්ති විකාශය අඩංගුණු එතුමාගේ අදහසක්. අපි ඒ වෙත යොමු වෙමු දැන්. සතොස මගින් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට භාණ්ඩ වර්ග 15ක් සකස් කරගෙන තිබුණා. ඒ අනුව භාණ්ඩ මිල වෙනස මේ විදිහට තියෙන්නේ. රතු කැකුළු කිලෝවක් අද වෙළඳ පොලේ අලෙවි වෙන්නේ රුපියල් 115ට. සතොස අලෙවි කරන්නේ රුපියල් 98ට. රුපියල් 17ක් අඩුයි රතු කැකුළු කිලෝවකට. නාඩු කිලෝවක් රුපියල් 140යි වෙළඳ පොලේ. අපි අලෙවි කරන්නේ රුපියල් 99කට. නාඩු කිලෝවක් රුපියල් 41ක් අඩුවෙන් තමයි පාරිභෝගිකයට ලබා දෙන්නේ. සුදු සීනි කිලෝවක් අද අලෙවි වෙන්නේ රුපියල් 150ට වෙළඳ පොලේ. අපි දෙන්නේ 122කට. රුපියල් 28ක් සුදු සීනි කිලෝකින් අඩු වෙනවා. රතු සීනි කිලෝ එකක් දුඹුරු සීනි 135යි වෙළඳ පොලේ. අපි දෙන්නේ 125යි. රුපියල් 10ක් අඩු වෙනවා. පාන් පිටි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 99යි. අපි දෙන්නේ 98යි රුපියලක් අඩුයි. පරිප්පු කිලෝවක් රුපියල් 250යි වෙළඳ පොලේ. අපි දෙන්නේ 240යි රුපියල් 10ක් අඩුයි. කහ ග්‍රෑම් 100ක පැකට්ටුව රුපියල් 600යි වෙළඳ පොලේ අලෙවි කරන්නේ. අපි අලෙවි කරන්නේ රුපියල් 200යි රුපියල් 400ක් අඩුයි. මේ භාණ්ඩ වර්ග 15 මේ බිල්පත් දෙක සැසඳුවාම රුපියල් 1000කට වඩා සතොසි මිල අඩුයි. ඒ නිසා කාට අය හරි ඒ සැක හැර දැන ගැනීමට අවශ්‍ය නම් 1998ට දුරකථනයෙන් දැනුම් දුන්නාම මේ භාණ්ඩ තොගේ පැය 48ක් ඇතුළත තමන්ගේ නිවසට ලබා දෙන්න සතොස වෙන විශේෂිත ක්‍රමවේදයක් සකස් කරලා තියෙන බව පාලන අධිකාරිය විසින් මට කිව්වා දැනුම් දෙන්න කියලා. ලංකාව පුරාම ඕනේ දිහාකට මෙහෙම භාණ්ඩ වර්ග 15ක මිල අඩු කරලා තියෙනවා විශාල ලෙස. වැනි සහනයක් ලබා දෙන විට ඒ සහනය ලබා දීම ඔරොත්තු නොදෙන ව්‍යාපාරික පාර්ශ්වයක් ඉන්නවා. ඔවුන් විවිධ පාර්ශ්වයන් දාලා අපිට අපේ දෙමව්පියන්ට අපේ කාර්ය මණ්ඩල වලට බැනවැදුනත් අපි බොහොම අමාරුවෙන් තමයි ඉතාම දුෂ්කර අවස්ථාවක් කියලා අපි අවබෝධ කරන් ඉන්නවා. හොඳට මිල තියෙන කාලෙක නම් මිල පාලන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. භාණ්ඩ හිඟියක් තියෙනකොට පාලන මිලට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ලෝකයේ න්‍යායක් තියෙනවා. එසේ උග්‍ර භාණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවකදී මිල පාලනය කරන්න ගියොත් විශාල කළු කඩයක් නිර්මාණය වෙනවා කියලා. ඒක නිසා තම නැනපමණින් තමයි මේ ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ. අද සිටම කිසිම සීමා කිරීමකින් තොරව Tamanට කැමති විදියට Taman කැමති නම් මේ භාණ්ඩ වර්ග 15ම මිලදීගෙන රුපියල් 1000ක් වඩා අඩුවෙන් සාහනය ගන්න එහෙම කරන්න. එහෙම නැතිනම් Tamanට තියෙන භාණ්ඩය ගන්නකොට අපිට ප්‍රමාණය නම් මුළු වෙළඳ පොළම එක වෙළඳසැලකට දෙන්න බෑ කියලා ඔබතුමාලට තේරෙන්න ඕන. අපි පාරිභෝගිකයෙකුට දෙන්න ප්‍රමාණය తాවකාලික වශයෙන් නියම කරලා තියෙනවා. සාමාන්‍ය ජනයාට වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් ලබා දීම සඳහා දුෂ්කර අවස්ථාවේදී කරන මැදිහත් වීමක් තමයි සතොස මගින් කරන්නේ. රජයට එල්ල වෙන චෝදනාවක් තමයි ඔබතුමාලා නෙමෙයි මිල තීරණය කරන්නේ ආනයනකරුවෝ කියලා. දැන් ඉතින් ලංකාවේ තියෙනකම් ඉතින් ආනයනකරුවෝ කලේ රජය කවුද එහෙම කළා දෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් රටේ තියෙන තත්ත්වය. අර දවස් දෙකක් කරවිලා අර පහක් ගත්තොත් දෙක දෙන කතාවට ජනතාව ඔබතුමාට බැනලා ගියානේ. ජනතාවගෙන් සමාව ගන්න අවස්ථාවක් නෙමෙයිද මේක? නෑ. ජනතාව මගෙන් සමාව ගන්න ඕනේ. මොකද හේතුව මම මේ වෙළඳ පොලේ තියෙන මිලට වඩා අඩුවෙන් භාණ්ඩ වර්ග 15ක් දෙන්න යනකොට නොදැනුවත්කම නිසා එසේ දෝෂාරෝපණයක් කිරීම සම්බන්ධයෙන් සමාව ගන්න ඕනේ. එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජනතාව ඔබතුමාගෙන් සමාව ගන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන්නේ අපි. මොකද අපි ඊට වඩා පොඩ්ඩක් හිත දියුණු කරගත්ත මිනිස්සු. ජනතාව එතුමන්ගෙන් සමාව ගන්න ඕනේ කියලා තමයි බාදුල ගුණවර්ධන එතුමා කියන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳව අපි සොයා බලද්දී දැනගන්න ලැබුණු දේ තමයි එහෙම මේ වෙළඳපොලේ තිබෙන අලවිය සඳහා ප්‍රදර්ශනයට තබා තිබෙන භාණ්ඩ ප්‍රදර්ශනයට පමණක් නෙවෙයි අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් උග තිබෙන භාණ්ඩ විකිණීමට එවැනි කොන්දේසි පනවන්නට කිසිම නෛතික බලයක් නැහැ කියන කාරණාව. බාදුල ගුණවර්ධන අමාත්‍යවරයාත් මේ කතාවේ සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ඇතැම් වෙළඳු එහෙම කටයුතු කරනවා. ඒ අය තමයි නීති විරෝධී කියලා. එතකොට ඒ වෙළඳු ගණයට බඳුළු ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයාත් අයත් නොවන්නේද කියන ප්‍රශ්නය තමයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නේ එතුමාගෙන්. ඒකට තමයි ඔහු පිළිතුරු දෙන්නේ. ඒ හැමුවේ ජනතාවගෙන් සමාව ගත යුතු නැද්ද කියලා හදි ජනතාව තමන්ගෙන් සමාව ගන්න ඕනේ කියන එක පිළිබඳව මේක මහා පරස්පර කතාවක් වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා අවසාන වශයෙන් කොන්දේසි පැනවීම හකුලා ගන්නට සිදුවීම් පිළිබඳව තමයි අපට දකින්නට ලැබෙන්නේ.
ලැබුණේ. ඔහු ඇමතිතුමා විදියට සඳහන් කරා මුලින් එහෙම භාණ්ඩ පහක් ගත්තොත් විතරයි සහල් සීනි දෙන්නේ කියලා. හැබැයි පස්සේ ඇමතිතුමා කියනවා ජනතාවට අඩුවට සතුසෙන් දෙන නිසා ඒකත් සහනයක් වන නිසා තව පහක් ගන්න කිව්වයි කියලා. අවසාන වශයෙන් කෙසේ හෝ වේවා දැන් ජනතාවට සතුස තුලින් සහල් සහ සීනි ගන්න පුළුවන්. ඒවා දෙන්නේ යම් සීමාවන් සහිතව කියන එක අවබෝධ කරගන්නත් ඕනේ කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. මොකද පවතින්නේ බොහොම අඩු තොග ප්‍රමාණයක්. සතොස වගේ ආයතන වලින් වෙන්න ඕනේ ජනතාව වැඩි දෙනෙකුට සේවය සැලසීම පෞද්ගලික ආයතන නෙවෙයි මේවා. ඒ නිසා ප්‍රමාණවත් පරිදි තොග නැති නිසා යම් ආකාරයක කිලෝ එකක් දෙකක් තුනක් යම් සීමා සහිත ප්‍රමාණයක් දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ අපි අද මේ මව්බිම පත්තරයේ මුල්පිටු වාර්තාවක දකිනවා මිල පාලනය ඉවත් කිරීමත් සමග වෙළෙන්දෝ හිතූ ගණන් වලට බඩු විකුණති හාල් එළවලු නහුතෙට නැගලා කියලා තමයි සඳහන් කරන්නේ. මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළා තමයි. නමුත් මෙලෙස හිතූ ගණන් වලට එහෙම නැත්නම් අති අසාධාරණ විදිහට අලෙවි කිරීම වල යෙදෙනවා නම් මේ පිළිබඳව පාරිභෝගිකයා රැක ගැනීම උදෙසා පාරිභෝගික ආරක්ෂණ පනත ඇතුළු අනපනත් මගින් නීතිමය පද්ධතීන් තුළින් ලැබෙන රැකවරණයක් තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමේ බලය පාරිභෝගික සේවා අධිකාරිය වෙන ආයතන සතුව තිබෙනවා. එතකොට ජනතාව බලාපොරොත්තු වෙනවා Tamanට රැකවරණයක් ඒ ආයතන වලින් ලැබේවි කියලා. හැබැයි ඒ වුණාට එසේ සිදුවනවාද කියන එක ප්‍රශ්න කරන්නට වෙනවා. මොකද මේ තියෙන සිරස්තලයේ හැටියටම වෙළඳපළට ගිහිල්ලා බැලුවාම එළියට බහැලා බැලුවාම බොහෝ තැන්වල හිතූ ගණන් වලට බඩු අලෙවි කරන තත්ත්වයක් අද දකින්නට ලැබෙන නිසා. මේ අතරේ දිවයින පත්තරයට යමු. දිවයින ඉරිදා සංග්‍රහය අද දැක්වෙනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක්. විපක්ෂය කෑ ගහන්නේ පළාත් සභා ඉලක්ක කරගෙන කියලයි අගමැතිතුමා කියන්නේ. මේ පවත්නා විවිධ වූ තත්ත්වයන් පිළිබඳව විපක්ෂය අද කෑමුර දෙමින් සිටින්නේ, ජනතාව පෙළගස්වමින් සිටින්නේ ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කියන එකයි කියන්නේ. පසුගියදා අප දැක්ක සමගි ජනබලවේගයේ එහෙම පළාත් සභා සඳහා යම් ඉලක්කගත පළාත් වෙනුවෙන් බස්රාහිර පළාත, ඊළඟට වයඹ පළාත, දකුණ මේ ආදී පළාත් වෙනුවෙන් තමන්ගේ ඉන්න හොඳම තුරුම්පු පාවිච්චි කරන්න සූදානම් වීමක් පිළිබඳව අපට දකින්නට ලැබුණා. ඒ අතරේ මව්බිම පත්තරේ සජබ දිනමු කමිටු පිහිටුවීම සතියාන්තයේ ගම්පහදී කියලා අද වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. සජබය එහෙම සංවිධානගත වෙනකොට ඉදිරි මැතිවරණ තකාහු කුමන අරමුණක් තකාහු සූදානම් වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් කෘත්‍යාධිකාරී රැස්වීමක් පසුගියදා පැවැත්වුණා. මේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතෙක් කිසිදු දෙයකට සම්බන්ධ නොවී පැත්තකට වෙලා හිටපු රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග ආදීනුත් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. එහිදී යම් මන්ත්‍රී යම් සභිකයෙක් විසින් ප්‍රශ්න කිරීමත් එක්ක සමාජිකයෙක් විසින් දැඩි ලෙස මේ නායකත්වය යලිත් විවේචනය වන ආකාරයෙන් ප්‍රශ්න කිරීමත් එක්ක විශේෂයෙන් රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග වැනි මේ පක්ෂයට දරදී ඇදපු අය අද පැත්තකට වෙලා, ඒ වගේම රුවන් විජේවර්ධනට හරියට වැඩක් කරන්න නායකත්වයට එන්න පුළුවන් කමක් නැහැ. අකිල විරාජ් කාර්යවසම් පැත්තකට වෙලා මේ ආදී කාරණා මත කිරීමත් එක්ක අමුණුසුම් තත්ත්වයක් ගත්ත කියලා අවසාන වශයෙන් නායක රනිල් වික්‍රමසිංහ මේසටත් තට්ටුවක් දාලා අතරමඟ නැගිටලා ගියා කියලා. ඒ නිසා රවිට, නවීන්ට, අර්ජුනට කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලාත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීම පිළිබඳව සාකච්ඡා එමෙන්නත වාර්තා දකින්නට පුළුවන් කමක් තිබෙනවා. අපි එමු යලිත් පත්තරේ විවිධ වූ වාර්තා වෙත. ඒ අතරේ අපට දකින්නට පුළුවන් 12 වෙනිදා එළියට දාන බැසිල්ගේ මුල්ම අයවැය පිළිබඳව අද සම්පාදනය කරන සටහන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳව දැන් විවිධ පුරෝකථන දකින්නට පුළුවන්, විවිධ ඉඟිපල කිරීම් දකින්නට පුළුවන්. බොහෝ දෙනාට තවමත් බැසිල් ඇමතිතුමාගෙන් අහන්න ලැබුණු කතාව තමයි ජනතාවට දෙනවට වඩා ජනතාවගෙන් ගන්න වේවි කියන කතාව. ඒ නිසා ඒ වෙත තමයි බොහෝ දෙනා අවධානය යොමු කරමින් ඉන්නේ. හැබැයි මෙවැනි වසංගත තත්ත්වයක ආර්ථිකමය වශයෙන් රටත් ලෝකයක් දැඩි අර්බුද වලට මුහුණ පාලා ඉන්න තත්ත්වයක ගෙනෙන සුවිශේෂ අයවැයක් බවට පත් වේවි කියලා තමයි බොහෝ තැන්වල අපට දකින්නට ලැබෙන්නේ. හුස්ම ගන්න පුළුවන් අයවැයක් ගේනවා කියලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර උපුටා දක්වමින් තවත් වාර්තාවක් දිවයිනේ තියෙනවා. ඒ අතරේ ලාක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අදහසකුත් තියෙනවා. මාස 3කට මුදල් වෙන් කර මාස 6කට ගේන අයවැයක් කියලා තමයි ආණ්ඩුව ඇතුලෙන් මේට රතුවෙලි දැල් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තවත් කතාවක් එකතු කරන්න ඕනේ මේට. ඒ
එයත් ජනතාව තුළ කතාබහට ලක් වෙන කාරණාවක්. දැන් යම් කාරණා ආරම්භය විශේෂයෙන් මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ තීන්දුව පිළිබඳව එහෙම නැත්නම් ඔහුගේ මැදිහත්වීම පිළිබඳව අප්‍රසාදයේ පාමින් ආණ්ඩුවේ මැති ඇමතිවරු වෙනම කණ්ඩායම් විදිහට මේ යම් තීන්දුව තීරණ පිළිබඳව විවේචන ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ කණ්ඩායමට බැරිද මේ අයවැයේදී අයවැයට විරුද්ධත්වය පාන්න? එහෙම නැත්නම් මේ රජය දූෂිතම රජය කියලා යම් ඇමතිවරයෙක්ම සඳහන් කරනවා නම් ඇමති ධුරයේ හිඳෙමින්ම ඔවුන්ට බැරිද මේ අයවැය තුළදී ඒට විරෝධය පාමින් මේ දූෂිත ආණ්ඩුවට තමන්ගේ බලය පෙන්වන්න, තමන්ගේ විරෝධය පෙන්වන්නට තැන තැන කතා කරනවා විනා මෙවැනි ක්‍රියාමාර්ගවලට ඒවිද කියලා ජනතාව ඇතැම් අය ප්‍රශ්න කරමින් ඉන්නවා. මම හිතන්නේ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ඊළඟට වාසුදේව නානායක්කාර ආදී ඇමතිවරුන්ට මම හිතන්නේ පිළිතුරු බඳින්නට පුළුවන් ඉදිරි අයවැයේදී මේ පිළිබඳව මේ ජනතාව කියන කතාවට. අපි යමු තවත් කාරණා කීපයක් වෙත. දිවයිනේම තියෙන මෙන්න මේ කාරණාව හේග් අධිකරණයට යවූ පොලිසියේ නම් එළියට පොලිස්පතිවරු ඇතුළු ප්‍රධානීන් පිළිබඳව මෙරට පොලිස් ඉතිහාසයේ මුල්වරට පොලිස්පතිවරු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දිනකට යුද අපරාධ චෝදනා එල්ල කරමින් කොටි ඩයස්පෝරාව විසින් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිලි ගොනු කිරීම පිළිබඳව තමයි අද මෙලෙස වාර්තා කරන්නේ. ඩයස්පෝරාව කෙලෙස හෝ මෙරට ඉහළ නිලධාරීන් දඩයම් කිරීමට ජාත්‍යන්තරයේ ලබා දඩයම් කරවා ගැනීමට ගන්න උත්සාහයක් විදියට තමයි අපට දකින්නට පුළුවන් බලලුන් ලවා කොස්සට බෑමට ගන්න උත්සාහයක්. මව්බිම පුවත්පතට යොමු වීමේදී කෝටි 2000ක බේත් කල්පැනීමේ අවදානමක් පිළිබඳව වාර්තා වෙනවා. 125ක් වැඩියෙන් ගෙන්නලා ඖෂධ වේදීන්ගේ සංගමයයි මේ කියන්නේ. ඇස්තමේන්තුව වැඩි කිරීම සාමූහික තීරණයක් සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක පුටා දක්වමින් මව්බිම ලෙස වාර්තා කරනවා. යතරේ සතියක අරුණ ප්‍රධාන සිරස්තලය ගිය වසරේ කෝටි 11ක බාල ඖෂධ රෝගීන්ට පොවලා. ආසාත්මිකතා ඇදුම පිළිකා ප්‍රතිජීවක ඖෂධ ඒ අතර පොළොන්නරුවට යවූ බෙහෙත් වලින් 85%ක්ම දීලා 2020 බෙදා හැර ඇත්තේ පෙර වර්ෂ දෙකේ ගෙනාපුවා රාජ්‍ය ඇමති. මෙතන කාරණා කීපයක් තියෙනවා ලෙස අපි අවබෝධ කරගත යුතු. එකක් මේ රාජ්‍ය ඇමතිවරයා කියන කාරණාව 2020 බෙදාලා තියෙන්නේ කලින් ගෙන්නපුවා. මිට පෙර ඇනවුම් කරපුවා කියන එක. ඊළඟ කාරණාව තමයි දැනට මේ ගෑස්වලදීතාවයේ ප්‍රශ්නම තමයි ගිවිසුම්ගත වෙලා ඉන්නවා යම් සමාගම් එක්ක ඖෂධ පිළිබඳව. එතකොට ඒ ගිවිසුම්ගත වූ කාලය තුල ඔවුන්ගෙන් ඖෂධ මිලදී ගන්න සිදු වෙනවා. ඒ අනුව කටයුතු කරන්න වෙනවා. ඒ මිල ගෙවන්න සිදු වෙනවා. ඒ තමයි වත්මන් ආණ්ඩුව මේ රාජ්‍ය ප්‍රකාශ කරන කාරණාව. කිසිවා එය නිවැරදි කරගන්න ලැබෙන පළමු අවස්ථාවේම නිවැරදි කරගනීවි කියලා අප විශ්වාස කරන එවැනි ගැටලුවක් තිබෙනවා නම් ඒ වගේම තවදුරටත් මෙරට තුල ඖෂධ නිෂ්පාදනය තවත් පුළුල් කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග රාජ්‍ය විසින් ගනිමිනුයි තිබෙන්නේ. ජාත්‍යන්තර දැනුම තාක්ෂණය එකාසු කරගනිමින් මෙරට තුල මෙරට ජනතාවට රැකී ආරක්ෂා අවස්ථා දෙහිමි වන පරිදි මෙරට ජනතාවට අවශ්‍ය ඖෂධ මෙරට තුලදීම නිෂ්පාදනය කිරීම සහ පිටරටට ඖෂධ යැවීම සඳහා ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කිරීම මේ වන විටත් ඒ සම්බන්ධව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ඇතුළු කටයුතු ආරම්භී තිබෙනවා. අපි ඊට පස්සේ මේ මංමාවත් විවෘත කිරීම පිළිබඳ මාර්ග 1500ක් විවෘත කිරීමේ උත්සවය අපි ගෙනාව මුලින්ම ඔබට. ඒ අතර මේ සතියක අරුණේ තවත් විශේෂ වාර්තාවක දකින්නට පුළුවන් ජීවතුන් අතර සිටියේදී මංමාවත් හා පොදු ස්ථානවලට නම් දාන්න බෑ කියලා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කිරීමට සූදානම් වීම පිළිබඳව වාර්තා වෙනවා. ජීවතුන් අතර සිටියේදී මංමාවත් ඇතුළු පොදු ස්ථාන සඳහා පුද්ගලයන්ගේ නම් බෙදීම තහනම් කිරීමට නව පනතක් ඉඩම් අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා කියලායි කියන්නේ. මෙතන තියෙනවා මම්මාවත් ඇතුළු පොදු ස්ථාන කියලා. එතකොට ක්‍රීඩා පිටිමේ ආදියත් අයත් වෙනවාද කියන එක තමයි අපිට එන ප්‍රශ්නය. කෙසේ හෝ වේවා ලොකු තැන් කෙසේ වෙතත් පොඩි පාරවල් වල නියරක් ඇදුවත් මේ වෙලාවේ අපිට දකින්නට ලැබෙනවා බෝඩ් ලෑල්ලක් ගහනවා සමහරලාට ඒ නියර හදන්න අඩි 3-4 පාර කොන්ක්‍රීට් කරන්න කාපට් කරන්න එහෙම නැත්නම් මේ පාරක පොඩි කොටසක් අලුත් වැඩියා කරන්න ගිය වියදමට වඩා වියදමක් තරලා සමහරලාට බෝඩ් එක හයි කරනවා. එවැනි අවස්ථා ගම්බිම්බල අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති තුල කියවුණු එක කාරණාවක් තමයි ඔහුගේ රුව කිසිදු රාජ්‍ය ආයතනයක පළ කරන්න එපා. රාජ්‍ය ලාංඡනය තමයි පළ කළ යුත්තේ. මම්මාවත් වලට මාර්ග වලට Tamanගේ දේශපාලනඥයන්ට නම් යොදන්න එපා. හැබැයි ඒවා ආකාරයෙන් ඉටු වෙනවාද කියන කාරණාව සොයා බැලීමත් එතුමාගෙන් අප හිතනවා විය යුතු කාරණාවක් කියලා.
ප්‍රාදේශීය දේශපාලනඥයෝ අප දකින කාරණාව බොහෝ වෙලාවට තමන්ගේ වසමේ තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ බල ප්‍රදේශයේ අලුත් වැඩියා කරන මාර්ගයේ එහෙම නැත්නම් අලුතින් ඉදි කරන මාර්ගයේ අනිවාර්යයෙන්ම තමන්ගේ නම දාගන්න උත්සාහයන් බොහෝ වෙලාවට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ බොහෝ දෙනාගේ පැසසුමට ලක් වේවි මේ කාරණාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජීවතුන් අතරින් දැද්දී මම්මාවත් වලට නම් මෙදීම නැවැත්වීමට ගන්න යන ක්‍රියාමාර්ගය පිළිබඳව. මොකද මේවා කෙරෙන්නේ ඔවුන් ගෙදරින් ගේන සාක්කුවෙන් දෙන පර්ස් එකෙන් දෙන සල්ලි වලින් නෙවෙයි ජනතාව ගෙන බදු මුදලින් කියන එක අනිවාර්යෙන් අපි සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ලංකාදීපයට එමු. ඉරිදා ලංකාදීපේ තියෙන ශ්‍රී ලංකන් යලි පෞද්ගලික අංශයට කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පෞද්ගලික අංශයට පැවරීමට රාජ්‍ය අවධානය යොමු ඇති බව වාර්තාවේ. මේ ආයතනයේ සතු අංශ 5ක් පවතින අතර එයින් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් ලබන අතර ගුවන් යානා ලීසින් ගෙවීම තෙල් ගෙවීම හා අනිකුත් තෙල් වියදම හා අනිකුත් වියදම් බරපතල ලෙස ඉහළ යාම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාඩු ලබන බව සඳහන් වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවාව තනිකරම සුදු අලියෙක් කියලා තමයි පහුගිය කාලයේ මුළුල්ලේම කියුනේ. මේ රටවල ගුවන් සේවා පාඩු ලබන තත්ත්වයන්ට පත්වීම පිළිබඳව ආසන්නතම හොඳම උදාහරණය ආසන්නම රට ඉන්දියාව. ඉන්දියාවේ ජාතික ගුවන් සේවයේ දැඩි ලෙස පාඩු ලැබීමත් එක්ක ඔවුන් ටාටා සමාගමට මේ ගුවන් සේවය දුන්නා අවසාන වශයෙන් මේ මෑතකදී. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම යලි පෞද්ගලික අංශයට දීමට සූදානම් වීමක් පිළිබඳව තමයි මෙලෙස වාර්තා වෙන්නේ. මේ පිළිබඳව යම් කාරණා ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි දැන් රාජ්‍ය වියදමින් නඩත්තු කරමින් මේ ආයතනයේ පවත්වාගෙන යන බව තමයි කියවෙන්නේ. කලක අපි ඉතිහාසයට ගියොත් එimhe වසර කිහිපයක් එහාට ශ්‍රී ලංකන් ගුවන් සේවය කියලා කියන්නේ ඉහළ ලාභ ලැබපු ඒ වගේම දැඩි ආකර්ශනීය සේවා මධ්‍යස්ථානයක් බවට පත් වුණු ස්ථානයක්. ශ්‍රී ලංකන් එකේ සේවයට යන්න තරුණ තරුණියෝ බොහොම ඇලුම් කළා. එය බොහොම සුවිශේෂ තැනක් වුණා. එහි තිබුණු ආකර්ශනීය ගෙවීම් ඒ වගේම ආකර්ශනීය රැකියා අවස්ථා මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. අද ඒ පිළිබඳව කතාවක්වත් නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ජාතික සම්පත් වෙනත් රටවලට වෙනත් ආයතනවලට දීම පිළිබඳව විරෝධය පාන පාර්ශව පවා කියන කාරණාවක් තමයි පාඩු ලබන ඒවා නම් දුන්නත් කමන්නේ ලාභ ලබන්න පුළුවන් අපි තියාගන්න ඕනේ ඒවා දෙන එක තමයි ගැටලුව කියලා. එහෙමනම් ශ්‍රී ලංකන් වැනි ගුවන් සමාගම පාඩු ලබන තත්ත්වයක දුන්නොත් හොඳයි කියන එකද මේ කියන්නේ? දුන්නොත් එරෙහි වෙන්නේ නැහැ කියන එකද මේ කියන්නේ කියන කාරණාත් ඒ හමුවේ තියෙනවා. තවත් බොහෝ දේ තියෙනවා. අපි ඒ වෙත යොමු වෙන්න කලින් ඇතුල් පිටු වාර්තා මේ ආදියට යොමු වෙන්න කලින් විරාමයක් කරන් එන්න. අපි අලිත් සතියන්ත පත්තරවල තියෙන විවිධ කාරණාවලට යොමු වෙමු. අතරේ මව්බිම වාර්තා කරන ලෝක කුසලානේදී ලංකාවට ජයමග පෙන්වන්න මහේල කළ මිකී ආත නොකළ දේ පිළිබඳව. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. නැවත මේ ලෝක කුසලාන තරගාවලියේ අපි අතරමැදදී බොහෝ බලාපොරොත්තු තබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව එවැනි ශක්තියක් එවැනි හැකියාවක් වුන් පෙන්눔 කළ නිසා නමුත් අවසනාවකට අවස්ථාවෙන් ගිලී යනවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට ප්‍රවිෂ්ඨ වන අවස්ථාවේ සිටි තැනත් එක්ක ගත්තාම බොහෝ දෙනා ඊටම සතුටින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව බොහෝම කාලයකට පස්සේ බොහොම අභිමාණයෙන් ඒ වගේම බලාපොරොත්තු සහගතව අදහස් දක්වනවා දකින්නට ලැබුණා. නැවත ඒ ක්‍රීඩාශීලීත්වයේ කණ්ඩායම මැගීම ජවයේ ශක්තිය මේ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම තුළ උද්දීපනය වන බව තමයි බොහෝ විචාරකින්ගේ අදහස් බවට පත් වුණේ. ඊයේත් මම දැක්ක අපේ සහෝදර ක්‍රීඩා මාධ්‍යවේදියෙක් පළ කරලා තිබුණ සටහනක් තිල්න කණ්ඩම්බි නැවත වතාවක් මේ අන්තර් සමාජ තරගවලට පැමිණි විගස අනිත් පැත්තට ගෙදර ආවා අනිත් පැත්තට ගියා. මේ ආදී වශයෙන් මේ ක්‍රීඩාව තුළ උන් ජීවත් වෙන බව දැන් ක්‍රීඩාවට වෙනදාට වඩා ඇලුම් කරමින් සිටින බව ආදරය කරමින් ඉන්න බව ඒ නිසා ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් යහපත් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව මහේලගේ පැමිණීමට බොහෝ බලපෑම් කළ බව මහේල පමණක් නෙවෙයි මිකී ආතරගේ දල සියලු පුහුණුකරුවන් ඒ වගේම ක්‍රිකට් කළමනාකාරීත්වය තේරීම් කමිටු මේ ආදී සියලු දෙනාට ස්තුතිය පළ කරමින් නාම රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබා තිබුණා. විශේෂයෙන් දසුන් ඇතුළු කණ්ඩායමේ පිළිබඳව ඉතාම සතුටට ආඩම්බරයට පත්වන බව සඳහන් කරමින් තරගාවලිය නිවත් වෙන්න
වුණත් අපේ ක්‍රීඩකයෝ වාර්තා තියලයි ආවේ මෙවර T20 ලෝක කුසලානේ එයම සුවිශාල සතුටක් කියනක එහි නිල විකාශක විදියට සියත අපි ඔබට සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ මව්බිමේ තියෙනවා කැලණි සරසවියේ නව කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමි වහන්සේගේ පත්වීම පිළිබඳවත් පත් කිරීම පිළිබඳවත් විවිධ කතා බහ නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් මහින්ද සංඝරක්කිත නායක ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව ප්‍රමාණවත් උගත්කමක් ඇති සුදුසුකම් ඇති බවටත් කියවෙනවා. PhD එකක් එමුනාසිට තිබෙන බව තමයි කියවෙන්නේ. විවිධ විවේචන තිබුණාට ඒ අතරේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අද ලංකාදීපේ මුරුත්තෙට්ටුවේ හිමිගේ තනතුරු පිළිගන්නේ කොළඹ සරසවිය ආචාර්ය තීන්දුව මතයි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තමයි එලෙස ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අතර ඉරිදා ලංකාදීපේ සඳහන් වන තවත් සුවිශේෂ කාරණාවක් තමයි මුතුරාජවැල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගනයක් කෝපා කමිටුවෙන් දොස් නැගීමක් පිළිබඳව මෙලෙස සඳහන් වෙනවා. මේ වෙනකොට මේ පිළිබඳව අගරදුගුරු හිමිපාණන් වහන්සේ අධිකරණයට පෙත්සමක් පවා ඉදිරිපත් කරලා තිබෙනවා. නාගරික සංවර්ධනයේ අදාළ වෙන අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව ගණනාවක් වග උත්තරකරුවන් කරමින් අක්කර 3000ක පමණ ප්‍රමාණයක් මේ මුතුරාජවැල නාගරික සංවර්ධන අධිකාරිය යටතට අරගෙන අතනෝමතික සංවර්ධනයකට යාමට සැරසෙන බවට තමයි චෝදනාව නැගෙන්නේ. හැබැයි නාලකගොඩ හේවා රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ අක්කර 1000ක් විතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච ටිකත් සංරක්ෂණය කරන්න තමයි අපි මේ වැඩපිළිවෙලට යන්නේ. දැන් මේ මුතුරාජවැලට ගියාම අඳුර ගන්නත් බෑ රජයේ ඉඩම් මොනවාද පෞද්ගලික ඉඩම් මොනවාද කියලා ඇතුල්වීම අවසරලත් අයට පමණයි ඇතුල්වීම තහනම් කියලා බෝඩ් ගහලා තියෙන. ඒකට කවුරු වෙන් කරගත්තුවද කියන එක පිළිබඳව පවා පැහැදිලි භාවයක් නැති බව තමයි කියන්නේ. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ කටයුතු කරන තවත් පැත්තකින් කියවෙන කාරණාවක් තමයි රැම්ස තෙත්බිමක් විදියට මුතුරාජවැල පත් කරලා මේ ප්‍රදේශය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම පිළිබඳව කටයුතු කරනවා කියලා. ඒකම තවත් මීට පෙර කියවුණු කාරණාවකුත් මතක් කරන්න ඕනේ. මෙලෙස කටයුතු කිරීමට යාමේදී මුතුරාජවැලට අවශ්‍ය වන්නේ සංවර්ධනයක් නොව සංරක්ෂණය කිරීමක් කියලා තමයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ. හැබැයි රැම්ස තෙත්බිමක් ලෙස හෝ කුමනාකාරයෙන් නම් කරලා ඒ සංරක්ෂණය කරන්නට කටයුතු කරනවා කියලා කිව්වට පරිසරවේදීන්ගේ හැම පිළිබඳව ඉදිරිපත් වීමක් නම් අපට පෙනෙන්නට නැහැ. ඒ අතරේ ඉරිදා ලංකාදීපේ තියෙනවා පාර්ලිමේන්තුවේ අභිමානයේ කියාපාන සංකේතයේ සෙන්කෝලය පාර්ලිමේන්තු සෙන්කෝලයේ කඩතුළු කීපයක් අනුරුවක් දැවෙන් සෑදීමට නියෝග නිකුත් කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. සෙන්කෝලය ගැන කතා බොහොමයි ඒව කතා කරන්න තරම් කාල වේලාවක් නැහැ. කොමුණත් තව තියෙනවා ශ්‍රාවස්ති මන්දිරය මන්ත්‍රී තොරතුරු මධ්‍යස්ථානයකට කොළඹ හත මාකස් ප්‍රනාන්දු මාවතේ පිටි ශ්‍රාවස්ති මන්දිරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ට තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා අවසර දීමට රාජ්‍ය තීරණය කර ඇත කියලා. එදා ශ්‍රාවස්තියේ තිබුණේ දුරින් ආපු මන්ත්‍රීවරුන්ට නාමාතැන් ගන්න කාමර පහසුකම් සපයා දෙන්න. අද බොහෝ අයට ගෙවල් දීලා තියෙනවා පහසුකම් බොහොම ලැබිලා තියෙනවා. ඉතින් ඒ සමහරු ගෙවල් දුන්නා මේවා යන්නෙත් නැති ප්‍රශ්න තියෙනවා. කොහොම වුණත් එදා ශ්‍රාවස්තිය තමයි මේ පහසුකම් සපයපු මධ්‍යස්ථානය අද තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට යාම පිළිබඳව ලෙස සඳහන් වෙනවා. කොවිඩ් වලින් මියගිය අයට මියගිය 71ක් එකම එන්නතක්වත් අරගෙන නැහැ කියලා කරපු සොයා ගැනීමක් පිළිබඳව වාර්තාවක් අද ලංකාදීපේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මියගිය 71ක් එකම එන්නතක්වත් අරගෙන නැහැ. එතකොට එන්නත් ගැනීමේ වැදගත්කම ඒ තුල මනාව පැහැදිලි වෙනවා. මේ කාරණාව වගේම අපි කොවිඩ් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතුයි. විශේෂඥ අදහස් වෙත නිරන්තරව ඇහුම්කන් දිය යුතුයි. ඒ නිසාම අපි හිතුවා කායික රෝග විශේෂඥ ලලිත් ඒකනායක මහතාගේ මේ අදහස් ප්‍රවෘත්ති විකාශය තුළ අඩංගුණු මේ අදහස් යලිත් ඔබ වෙත නැවත ගෙන එන්න. මීට සති කිහිපයකට ඉස්සෙල්ලා හොයාගත්තු මොල්නොපිරවිර් කියන බෙහෙතට අමතරව කොරෝනා වෛරසයකට රිටිනොවිර් කියලා අලුත් බෙහෙතක් හොයාගෙන තියෙනවා. මෙන්න මේ බෙහෙත් වර්ග රෝගයේ මූලික අවස්ථාවේ දුන්නාම රෝහල්ගත වීම, සංකුලතාවෙන් ඇතිවීම, ඒ වගේ මිය යාම සෑහෙන ප්‍රතිශතයකින් අඩු වෙන කියලා හොයාගෙන තියෙනවා. නමුත් අපි හොඳට මතක තබා ගත යුතු තමයි මේ බෙහෙත් එකක්වත් රෝගයේ වැළැක්වීමට ගන්නා ප්‍රතිකාර නොවේ. ඒ වගේම තමයි එන්නතට ආදේශකයෝ නොවේ. කොරෝනා වෛරසයෙන් වසර 2කට ආසන්න කාලයක් බැටකාලා හෙම්බත් වෙලා ඉන්න අපි අපගේ කැපවීම නිසා දැන් අපිට පොඩි නිදහසක් ලැබිලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්නට, රැකියාවට යාමට ඒමට, එදිනෙදා ජීවන උපායන් ආරම්භ කරන්නට, කර්මාන්ත ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට, රටේ අත්‍යවශ්‍ය සේවාන් පවත්වාගෙන යාමට මිසක් පොකුරු පිටින් බස් පිටින් විනෝද ගමන් ගිහිල්ලා සෙනගැති ස්ථානවල ගැවසීමට නොවේ. නමුත් මේ අවාසනාවන්ත ප්‍රවණතාවය අපි දැන් දකිනවා. මේක ඉතාමත් භයානක අවස්ථාවක්. ඔබ
කොරෝනා වෛරසයෙන් නිදහස් වීම උත්සාහ කරාට කොරෝනා වෛරසය ඔබගෙන් නිදහස් වෙලා නැහැ. මේ අලුතෙන්ම හොයාගෙන තියෙනවා අප්‍රිකාවේ සමහර රටවල් වල නව කොරෝනා ප්‍රභේදයක් අප දැනට ගන්නා කිසිම වැක්සීනයකින් ආවරණය නොවන. මේකේ තාමත් භයානක තත්ත්වයක්. එම නිසා ඔබ පරිස්සම් නොවුනොත් ඔබ ආරක්ෂා නොවුනොත් කොරෝනා ඊරංග රැල්ල එහෙම වැළැක්වීමට නොහැකි දෙයක් වෙනවා. අවම වශයෙන් මේ වසර අවසාන වනතෙක්වත් ඔබගේ ගමන් බිමන් දැඩි ලෙස සීමා කරන්න. ඉතාමත්ම වැදගත් කරුණු අවධාරණය කිරීමක් ලෙසයි අපේ දකින්නේ. අතරේ තවත් මාධ්‍ය හමුවකදී අපට අසන්ට දකින්නට ලැබුණු කාරණාත් මතකයට නැගෙනවා. දැන් මේ වැටුපක් අරගන්න විශේෂයෙන් රාජ්‍යංශී රැකියා කරන අයට ලොක්ඩවුන් එකකට ගියත් පඩිය හම්බුණා. විශ්‍රාම වැටුප් ගෙව්වා. මේ සියල්ල මැද තමයි රට පවත්වාගෙන ආවේ. ඒ නිසාම මේ අසීරු තත්ත්වයට මුහුණ දෙන්න උනා කියලා යම් යම් වාර්තා පවා පෙන්වා දෙනවා. හැබැයි රාජ්‍ය සේවකයෝ දිහා බලලා රජයේ ලෙස කටයුතු කරා. නමුත් ව්‍යාපාර කටයුතු වල යෙදෙන අය ව්‍යාපාර එකමුතුවක ඉහළ නිලධාරියෙක් සඳහන් කරනවා ජනතාව ප්‍රවේශම් නොවුනොත් ඒ වගේම විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවොත් තවදුරටත් ඉදිරියේදී මේ ලෙස අනතුරුදායක ලෙස කටයුතු කළොත් එහෙම නොසලකලිමත් ලෙස කටයුතු කළොත් එහෙම ඊළඟ රැල්ලක් එම වළක්වන්නත් බැරි වෙයි. ඊළඟට අප නැවත වතාවක් අසීරු තත්ත්වයකට පත් වෙනවා කියලා. අද ලංකාදීපේ තියෙන සමගි ජනබලවේග උද්ඝෝෂණය අනිද්දා පැවැත්වෙනවා කියලා රටේ සියලු දිස්ත්‍රික්කවල ජනතාව අනිද්දා කොළඹ හයිට් පිටියට ගෙන්වලා දැවැන්ත උද්ඝෝෂණ රැලියක් පවත්වන්න සමගි ජනබලවේගය තීරණය කළා තියෙනවා කියලා. අර වෛද්‍ය විශේෂඥවරු ඉල්ලපු කාරණාව තමයි අපිට මතකේ නැගෙන්නේ. රට විවෘත කරනකොට මායි යන්න එපා උද්ඝෝෂණ වලට ආය විරෝධතාවලට ගිහිල්ලා මේ තත්ත්වය නැති කරන්න එපා කියලා කාරුණික ඉල්ලීම් කළත් අද අපිට මෙවැනි තත්ත්වයනුත් දකින්නට පුළුවන්. පාක්ෂිකයන් දැනුවත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පන්ති 5ක් පැවැත්වීම පිළිබඳවත් ඒ අතරේ ඉරිදා ලංකාදීප වාර්තාවක අද අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. පන්ති කිව්වහම අපිට වෙනත් දේශපාලන බලවේගයකුත් මතක් වෙනවා. ඒ කාලේ පන්ති පවත්වපු කොහොම වෙතත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් ඇතුළත් වාර්තාවකුත් අප ළඟ තියෙනවා. අපි ඒකත් බලමු. බඩු මිල කියන එක ඊට එහා යනවා නම් ඒක රටේ ආර්ථික අර්බුදය. මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රජයේ සමග කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, ලියුම් ලියලා තියෙනවා. මෙහිදී අපේ වගකීම් විදිහට අපිට කරන්න පුළුවන් රජයට කරුණු ඉදිරිපත් කිරීම පමණයි. ජනතාවගේ පැත්තෙන් තියෙන පීඩාකාරී තත්ත්වයේ අමාරුකම්, ඊටම අසීරු බව, දුගී භාවයේ වැඩිවීම, දුප්පත්කම් පිළිබඳව ප්‍රශ්නය අපි බොහොම පැහැදිලි කතා කරලා තිබෙනවා. රජයේ පැත්තෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග තමයි තියෙන්නේ මේවට විසඳුම් විදියට. සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තීන්දුව తీරන ගන්නේ අපි නැහැනේ. ඒක නිසා මේ රජයේ වගකීම් යුතු අංශ තමයි මේ තීන්දුව తీරන අරගෙන ජනතාවගේ පැත්තෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂයෙන්ම සහන සලසන්නට ඕනේ. අපි මේ සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදිහට ඉඳලා තියෙනවා. එයාලා අපේ බාප්පලා නෑ තනි ගමන් යන්න ලංකාවේ කාටවත් බෑ. පවතින දේශපාලන තත්ත්වයේ තුල අපි පහුගිය අවුරුද්දෙත් මේ පක්ෂ ප්‍රතිසංවිධානය පටන් ගත්තා. නමුත් කොරෝනා ප්‍රශ්න නිසා නැවතුණා. මේ අවුරුද්දෙත් මුල පටන් ගත්තා කොරෝනා නිසා නැවතුණා. දැන් කොරෝනා තත්ත්වය අඩුවීම නිසා අපි රටවටා යාම පටන් අරන් තියෙනවා. මේ තුල පක්ෂයේ ප්‍රතිසංවිධානය කරලා ශක්තිවත් ඉදිරියට ගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒදී අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම රට තුල රටට ආදරය කරන අවංක දූෂණයෙන් වංචාවෙන් තොර ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පිරිසක් සමග වැඩපිළිවෙලක් තමයි අපි බලාපොරොත්තු. හිටපු ජනාධිපතිතුමා එහෙම කෙනෙකුට ආණ්ඩුවේ නායකයෝ කියන කාරණාව තමයි වැටුණු ආර්ථිකයක් බංකොලොත් වෙච්ච ආර්ථිකයක් එක්ක වසංගත බරු පහරක් මැද තමයි මේ සියලු කටයුතු කරගෙන යන්න වෙලා තියෙන. ජනතාවත් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා. මේ අතරේ මව්බිම පත්තරයට අපි එමු සූට්කේස් කාන්තා අබිරහස් මල්සිරුරේ රහස දන්නේ අතුරුදන් මිතුරියද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කරනවා. ඒ පිළිබඳව තොරතුරු දැන් හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ ඝාතනයට සම්බන්ධ කවුද කියලා අභිසභියමලක් අත්අඩංගුවට ගැනීමත් ඊයේ දවසේදී අපට දකින්නට ලැබුණා. ඊළඟට තියෙනවා හොරපාරෙන් තහනම් පලිබෝධනාශක මෙරටට මේ අවධානමක් පිළිබඳව මව්බිම වාර්තා කරලා සතියක අරුණ තියෙනවා වාර්තාවක බෝට්ටුවෙන් එන බෝට්ටු යූරියා වලට දැඩි ඉල්ලුමක් පවතිනවා කියලා ඉහළ මිල ගණන් වලට මේ යූරියා අලෙවි කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සතියක අරුණ ඇලඩින්ගේ පුදුම පහන දෙමටකොට රුවන් ළඟද කියලාත් ප්‍රශ්න කරමින් වාර්තා කරනවා. මොකද ඔවුන් උපයාගෙන ඇති දේපල සම්භාරය පිළිබඳව
පිළිබඳව බැලීමේදී එහෙමත් හිතෙන නිසා. ඊට පස්සේ අපි නැවත මව්බිම පුවත්පතට ඒ මේදී දකින්නට ලැබෙන වාර්තා අතර තියෙනවා අමුද්‍රව්‍ය හිඟේ හේතුවෙන් ඇවිදින මන්තිරු මේ වසරේ නියම කරන්න බෑ කියලා රාජ්‍ය ආයතන දෙකක් දන්වයි කියලා මේ මහා මාර්ග ඇතුළු මම්මාවත් ඉදිකිරීම මන්තිරු ඉදිකිරීම මේ ආදී පිළිබඳව විරෝධය පාන පාර්ශවයන් වලට ආණ්ඩුව පැතින් යම් පිළිතුරක් ඊයේ දවසේදී ලබා දෙනවා දකින්න ලැබුණා පාරවල් 1500ක් විවෘත කිරීමේ අවස්ථාවේදී මුකුත් නොකළොත් එහෙම ජාවිපි එහෙම යම් දවසක ප්‍රශ්න කරાવી කියලා මොනවද මේ ආණ්ඩුවෙන් උනේ පාරක්වත් හදාගන්න පුළුවන් වුණාද කියලාත් ඔය කියන අයම එදාට ප්‍රශ්න කරાવી කියලා ජයපේ නායකත්වයත් මුණ ගැසෙනවා මව්බිම මුල් පිටුවේ පාස්කු ප්‍රහාරයේ විකුණා බලයට ආණ්ඩුව අද යුක්තිය ඉල්ලන්නන් හබා යනවා කියලා තමයි අනුර දිසානායක නායකතුමා කියන්නේ 60 පැන්න මන්ත්‍රීට තුන්වැනි මාත්‍රාවක් ලබා දීම පිළිබඳව මව්බිම පුවත්පත වාර්තා කරනවා බූස්ටර් එකක් දීම පිළිබඳව ජනතාවත් උන්ට බූස්ටර් එකක් දීලා තමයි පාර්ලිමේන්තුවට නැවත පත් කරගෙන තියෙන්නේ කෙසේ වෙතත් ජනතාවටත් ඉදිරි කාලවලදී නැවත හිතන්න අවස්ථාවක් එනවා ඒ മന്ത്രിවරුන්ම නැවත පත් කර ගන්නවාද නැද්ද කියන කාරණාව ගැනත් PCR කොමිස් බා ගන්න කටුනායක ගුවන්තොටේ නිර්ලජ්ජිත පොරයක් ගැන රවි කුමුදේශ් කරන අනාවරණ කිරීමක් රවි කුමුදේශ් මහතාගේ හෙළිදරව් කිරීමක් මව්බිමේ දකින්නට පුළුවන් කුඩු ගහන විකුණන පොලිස් රාළහාමිලා සොයන්න බුද්ධි සේවයක් දැන් මේ ඉස්සර අපිට මතකයට නැගෙන්නේ මේ පොලිසියට විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ජාවාරම්කරුවන් ලබා දෙන ඔස්තු ඔස්සේ හඹා ගිහිල්ලා ඒ ජාවාරම්කරුවන් මහබලකරුවන් අත්අඩංගුවට ගැනීම. දැන් මේ ජාවාරම්කරුවන් ඇබ්බැහි වූවන් දෙන ඔස්තු වලින් ගිහිල්ලා පොලිසියම අත්අඩංගුවට ගැනීම වාර්තා වෙන තත්යකට පත් වෙලා තියෙනවා. කීප දිනක් වෙන්න පුළුවන් මේ ගොඩේ ඉන්නේ. හැබැයි සමස්ත පොලිස් සේවයේම අපකීර්තියට කැල්ලට ලක්වන කාරණාවක් කියන එක අපි විශේෂයෙන් මේ පිළිබඳව අවධාරණය කරන්නට ඕනේ. වැලිසර මාර්ග රියාන්තුරු 16 වර්ධි පුතා සහ පියා 19 තෙක් රිමාන්ඩ් කියලා වාර්තා කරනවා කනින් කොනින් ඇහෙන ආරංචි කතාවල කියනවා පොලිසිය අල්ල ගන්නත් ලොකු උත්සාහයක් මේ පියා විසින් දරුවා කියලා හුරා ස්වර්ණාභරණ අලෙවි සලක් පවත්වාගෙන යන අයෙක් නිසා සල්ලි විසි කරලා මේ වැඩේ ෂේප් කරගන්න උත්සාහ කළා කියලත් යම් ආරංචි මාර්ගවලින් කියවෙනවා කෙසේ හෝ වේවා ජනතාව ඒ වගතියට පත්වෙච්ච පවුල බලාපොරොත්තු වෙන්නේ නීතියේ සාධාරණ ඒ නිසාම උන්ට උසාවිය ළඟට ඇවිල්ලා දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නත් සිදු වුණා. ඊළඟට දිවෙන ඇතුළු පිටු වාර්තාවක 4 වෙනි පිටුවේ තියෙනවා කවුරුත් නොදන්න අපට ඩොලර් අහිමි වුණු ඇත්තම හේතුව කියලා නීතිඥ SKAS සේනානායක උපුටා දක්වමින් එතුමා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂවරයෙක් ඔහු උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක් අද ලංකාව තුළ පවතින අර්බුද දෙස විමසිලිමත්ව බැලූ විට රට ඉදිරියට පවත්වාගෙන යාම විශාල අභියෝගයක් ලෙස සැලකීමට වෙලා තියෙනවා. පොහොර අර්බුදය නිසා ඉදිරි කාලයේ ආහාර හිඟයක් ඇති වේ යයි විශේෂඥයන් මත පළ කරනවා. ඉන්ධන හා ගෑස් මිල වැඩිවීම ජනතාවට දරා ගැනීමට අපහසුයි. ඉදිරි කාලය තුළ සහල් සහ කිරිපිටි මිල කෙසේ විචලනය වේදයි සිතා ගන්නට බෑ. ඊළඟට රාජ්‍ය සේවකයන් විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් සිදු කරන ලබන උද්ඝෝෂණ පිකටින් වර්ජන ආදී නිසාද රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ ජනමතය විකෘති කිරීමට හේතුවක් වෙලා තියෙනවා. රටේ ව්‍යාපාර බොහොමයක් කඩා වැටිලා තියෙනවා. රැකියා අහිමි වූ ප්‍රමාණයද විශාලයි. එසේම රජයේ රැකියා ලබා දීම తాවකාලිකවත් හිටුවා ඇති නිසා තරුණ අසහනය ඔඩුදුවන්නට පුළුවන්. මේ ආදී පසුබිම් කාරණා ගණනාවක් පිළිබඳව වාර්තාකරණයක් දකින්නට පුළුවන්. ඇතුල් පිටු කීපයකට ගමන් කරමු. මව්බිමේ තියෙනවා ජනාධිපතිතුමාව ඈතින් තියලා වෙන විදියකට මැච් එක ගහන්න ගියාම තමයි ඔක්කොම අවුල් වෙන්නේ. අත්සන් කරන්න යන ගෙවිසුම් දෙකෙන් වෙන්නේ අනර්ථයක් නම් අපි ඇස් කන් පියාගෙන ඉන්න ඕනේද? කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණු නායක විමල් බීරවංශ අමාත්‍යතුමා උපුටා දක්වමින් මේ වාර්තාව ගෙනෙන්නේ තවත් කාරණා කීපයක්ම තියෙනවා. ඔහු අවධාරණය කරන ඊට පස්සේ ඩලසලහපෙරුම ජනමාධ්‍ය ඇමතිතුමාගේ ප්‍රකාශ කීපයකුත් මුණ ගැසෙනවා මව්බිම පත්තරේම අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ මහේශාක්‍ය බව රැඳී ඇත්තේ ගොඩනැගිලිවල අලංකාරය මත නොව ජනතාවට සැලසෙන සේවය අනුවයි. ඒක අධිකරණයට පාර්ලිමේන්තුවට පමණක් නෙවෙයි මම හිතන්නේ සෑම තැනකටම පොදු ඊටාම හොඳ කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්. කොරෝනා වසංගතය ආපු වෙලාවේ සමාජ මාධ්‍යවල ප්‍රාර්ථනය වුණේ පාර්ලිමේන්තුවේ 225ටම කොරෝනා හැදියන් කියලායි. කෘතවේදී මිනිස්සු විදියට මංගල කළ මෙහෙවරත් සිහිපත් කළ යුතුයි. මහේශාක්‍ය බව රැඳී ඇති අප ජනතාවට ලබා දෙන දර්ශනය මතයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඩලසලහපෙරුම මැතිතුමා පිළිබඳව තියෙන පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව හොඳ පිළිගැනීමක් ඔහු දැක්වූ මධ්‍යස්ථ අදහස් විදියට අපට මෙය දකින්නට පුළුවන්. ඊළඟට දිවයින පත්තරයට යොමු වීමේදී 11 වෙනි පිටුවේ තියෙනවා අරක්කු නිසා මිනිස්සු මිය යන්නේ ඇයි? රජයේ වියදම් වැඩිවන්නේ කාගේ වරදින්ද? මෑයින් සැපේන ලිපියක් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජන්ත හපුආරච්චි උපුටා දක්වමින් තමයි මේ වාර්තා
වාර්තාව සම්පාදනය වෙන්නේ. මේ ප්‍රවිෂ්ටයේ සඳහන් වෙනවා අරක්කු නිසා දිනකට මේ යන පිරිස 50 ඉක්මවයි. පැයකට වියදම රුපියල් කෝටි 2යි. සුමිහිරි පානේ තිත්ත ඇත්ත මෙන්න යන මෙයින් පසුගියදා දිවයින ඉරිදා සංග්‍රහයේ පළවී තිබුණු වාර්තා පිළිබඳව එම නැත්නම් ඒ ලිපිවලට ඌණ පූර්ණයක් විදියට මේ වාර්තාව සපයනවා කියලායි දිවයින පත්තරේ කියන්නේ. අතරේ මෙන්න මෙහෙමත් දැක්වෙනවා. 2003 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුල නීත්‍යානුකූල නොවන මත්පැන් 300ක වේගයෙන් වර්ධනය වෙලා තිබෙනවා. ඊළඟට නීත්‍යානුකූල මත්පැන් 50කින් වර්ධනය වෙලා තියෙනවා. මේ අනුවගත් කල මෙරට නීති විරෝධී මත්පැන් කිසිසේත්ම නියාමනයක් වෙන්නේ නැහැ කියලා චෝදනාත්මක ස්වරයකින් ගෙනෙන වාර්තාවක් තමයි දකින්නට ලැබෙන්නේ. අවසන් කරන්නට තෝරගත්ත මෙන්න මේ වාර්තා දෙක, එකක් මව්බිමෙන් එකක් දිවයින පත්තරෙන්. මව්බිමේ තියෙනවා විලිසංගේ නැති ෆොටෝ පිරිමින්ගෙන් ගෙන්නගෙන රෙදෙන්නම දුන් Facebook සුන්දරියක් පිළිබඳව. හොරෙන් කාපු කෑම පොලිසිය වෙත් වමාරපු හැටි කළ මේ පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ගෙනෙන වාර්තාවක්, පොලිසිය පැත්තෙන් ගෙනෙන වාර්තාවක්. ඒටම අපි එකාසු කරනවා දිවයිනේ තියෙන Facebook කරහා පිරිමින් රවටා මාමයි දුවයි ජාවාරමක කියලා සමාජ මාධ්‍ය ඇසුර බොහෝ දිනාට නැතුව බැරි දෙයක් බවට කනබුන අඳින පළඳින ගානට පත් වෙලා තියෙන කාලයක ඒ ඇසුර බොහොම ප්‍රවේශමෙන් පවත්වා ගත යුතු එකක් කියන එක පිළිබඳව සහ අනාගතේම අඳුරු කරන්න පුළුවන් එකක්, ජීවිතේම නැති කරන්න පුළුවන් එකක් කියන එක අවධාරණය කරන්නත් එක තමයි මේ කාරණාව ඉදිරිපත් කළේ. මේ සමාජ මාධ්‍ය තුලින් ඉහළ ප්‍රතිලාභ ප්‍රල ප්‍රයෝජන අත් කරගන්න අයත් මේ රටේ සමාජයේ උණතරම් ඉන්නවා. හැබැයි ඇතැම් අය ඒ නිසා නැති වෙන හැටි මේ ලිපි පෙළ ඉතාම හොඳින් ඉදිරිපත් කරනවා. අවසාන සටහන කඳ සුරිඳුනි බලනු මැනවි රන් තැටියට උණු හදියක්. මව්බිම වාර්තාව 2019 දී රන් තැටිය පූජා කර ඇත්තේ පාතාලයෙන් කියලා මේ සටහනේ දැක්වෙනවා. හැබැයි තවත් පුවත් සටහනක සටහන් වී තිබුණා කොළොන්න ප්‍රදේශයේ මවක් පුතාට තියෙන අපලයක් ගෙවා දමන්න මේ පවුම් 38ක රන් තැටිය කතරගම දේවාලයට කඳ සුරිඳුන්ට පූජා කළ එකක් බවත්. කෙසේ වෙතත් ප්‍රධාන කප් මහතාගේ නිවසේ තිබිලා සෝම්පාල කප් මහත්තයාගේ ගෙදර තිබිලා මේ හම්බුන බව කියනවා. සෝම්පාල කප් මහත්තයාත් පැමිණිලි කරනවා කතරගම පොලිසියට මේ පිළිබඳව කවුරු හෝ විසින් හිතාමතා තමන්ව මේ හොරකමට සම්බන්ධ කරන්න ගත්තු උත්සාහයක් කියලායි කපු මහත්තයා කියන්නේ. ඔන්න කතරගම දේවාලයේ තැටියට වෙච්ච හදිය. අපි යලි හමුවෙමු හෙට උදෑසන. එතෙක් ඔබට සුවදායි සුබ දවසක්. දවස් ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ආරාධනා කරනවා.